මුදල් ප්‍රවාහ ප්‍රකාශන වලට අදාළව අපි A level pass papers හදන්න යන්නේ. එතකොට ළමයි මේ ඔයගොල්ලෝ දන්නවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් හදන්න යද්දී එතන පුතේ මේ ආකාර දෙකක් තිබ්බා. ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය කියලා. ඒකට ගොඩක් පාස් පේපර්ස් වල මේ 2015 ඉඳලා 2019 වෙනකන් සාකච්ඡා කරොත් කලින් සිලබස් එකේ එතනදී වැඩිපුරම අහලා තියෙන්නේ දැන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ගත්තට පස්සේ ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා නේද? මෙහෙයුම් ක්‍රියාකාරකම්, මූල්‍ය ක්‍රියාකාරකම් සහ ආයෝජන ක්‍රියාකාරකම් කියලා. ඒතකොට වැඩිපුරම අහලා තියෙන්නේ පුතා මෙහෙයුම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්. මොකද අර මූල්‍ය සහ ආයෝජන ක්‍රියාකාරකම් කියන දෙක මෙහෙයුම් කියන්නේ ඍජු ක්‍රමයට හැදුවත් වක්‍ර ක්‍රමයට හැදුවත් එකම ස්ට්‍රක්චර් එක. හැබැයි මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වල ස්ට්‍රක්චර් එක පොඩක් වෙනස් වෙනවා ඍජු සහ වක්‍ර ක්‍රමයේදී. ඒක නිසා ගානක් දුන්නට පස්සේ හොඳට බලන්න විශේෂයෙන්ම මෙහෙයුම් ක්‍රියාකාරකම් නම් අහන්නේ. ඔයා හොඳට බලන්න ඕනේ මේ ගාන අහන්නේ මොන පැටර්න් එකකටද කියලා. එහෙනම් ගානක් හදන්න කලින් ඔයා තීරණය කරන්න ඕනේ ඍජු ක්‍රමයටද මේක හදන්නේ වක්‍ර ක්‍රමයටද කියලා. එතකොට පුතේ අපි යනවා 2000 මුලින් ඉඳලා 2015 න් පටන් ගමු වැඩේ. 2015 A level ගානට යන් 2015 MCQ 18 මේ පේපර් එක ඔයාලට පේනවා නම් පැහැදිලිද? MCQ පේපර් එක පේනවා නම් ඔයාලට මෙතන පේනවා පැහැදිලිව මෙතනදී ඒගොල්ලෝ කියලා තිනවා මොකක්ද මේ තොගයේ වැඩිවීම, ණය හිමියන්ගේ අඩුවීම, ඒත් එක්කම වර්ෂයේ ලාභය පරිසම් වෙනවා මම කියන්න මොකද්ද කියලා. එහෙනම් අර ණයගැතියන්ගේ වැඩිවීම, තොගයේ වැඩිවීම, ණය හිමියන්ගේ අඩුවීම. එහෙනම් අනිවාර්යයෙන්ම පුතා මේ තියෙන කාරක ප්‍රාග්ධන වෙනස් වීම. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ගාන අපිට හදන්න වෙන්නේ වක්‍ර ක්‍රමයට. ඍජු ක්‍රමයෙන් හදන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි යනවා ගානට. ගාන යහනවා ශුද්ධ මුදල් ප්‍රවාහය කොපමණද කියලා. හරිම ලේසි. ඉතින් ලේසි වෙන්නේ ළමයි වැඩ කරන්න ඕනේ. එහෙනම් මේ මුදල් ප්‍රවාහය මම හදන්නේ 2015 A level 2015 A level ගාන. හරිද? MCQ question number 18 MCQ 18 වෙනි MCQ එක හදන්න යන්නේ. හරිද? එතකොට ළමයි මේක දැක්කා පොයින්ට් එක. එහෙනම් අපි මේක හදන්නේ ළමයි මොන ක්‍රමෙන්ද? වක්‍ර ක්‍රමයෙන්. මුලින්ම ළමයි අපිට ඕනේ කවුද වක්‍ර ක්‍රමයෙන් හදද්දී බදු පෙර ලාභය. ඒකේ නම මෙතනට. බදු පෙර ලාභය. ඊට පස්සේ ළමයි මේකට ගලපන්න ඕනේ මොකක්ද? මේකට ගලපන්න ඕනේ මුදල් ප්‍රවාහයක් මොනවද ළමයි? නොමැති අයිතම ටික මේකට කලප ගන්න ඕනේ. මුදල් ප්‍රවාහයක් නොමැති අයිතම. දෙවෙනි පොයින්ට් එක. ඊළඟට ළමයි මේකට ගලප ගන්න ඕනේ ළමයි. කවද? කාරක ප්‍රාග්ධන යේ කවුද ළමයි? වෙනස් වීම ගලප ගන්න ඕනේ. වෙනස් වීම ගලප ගන්න ඕනේ. මේ දෙක ගලප ගත්තාම ළමයි උත්තරයක් එනවා. මේ දෙක ගලප ගත්තාම උත්තරයක් එනවා. මම ඒ උත්තරේ මෙතනට දාන්නම්. ඒ උත්තරය තමයි මොකක්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් බිහි වූ ළමයි මතක තියාගන්න මුදල් ප්‍රවාහය. එතනින් එන්නේ මෙහෙයුම් කටයුතු වලින් බිහි වූ මුදල් ප්‍රවාහය. ඒක නෙමෙයි අපිට ඕනේ. මේකෙන් අඩු කරන්න ඕනේ හැම වෙලාවම මොකක්ද? ගෙවූ බදු සහ අනිත් එක්කෙනා ගෙවූ පොලි අඩු කරන්න ඕනේ. මෙන්න මේ උත්තරේ මේ දෙන්න අඩු කරාම තමයි එන්නේ මොකක්ද? අපිට ඕන උත්තරේ මොකක්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් බිහි වූ මතක තියාගන්න ශුද්ධ මුදල් ප්‍රවාහය. ඒක තමයි අපිට ඕන කරන උත්තරේ. පැහැදිලිද ළමයි? පැහැදිලි. තේරුණාද? මතක තියාගන්න හරියට ඉගෙනගෙන යන්න. මේක ලේසි. හරිද? මේක මාර ලේසි. ඒක නිසා හරියටම ඉගෙනගෙන යන්න. දැන් ළමයි කලබල වෙන්න එපා. හරිද? මම යටට ගත්තට ලොකුට පෙන්න ගන්න ඕන හින්දා හරි පේනවා දැන් වැඩේ. මේක හදන්නේ වක්‍ර ක්‍රමයට.
අපි ලේසි එකෙන් පටන් ගමු. මම යටින් ඉඳන් පටන් ගන්නවා. ණය හිමියන්ගේ අඩුවීම. දැන් ළමයි දන්නවා. ණය හිමියන්ගේ අඩුවීම. ඇවිල්ලා ළමයි කාරක ප්‍රාග්‍රහ වෙනස් වීම. ඇයි කියලා දැන් කියන්න දෙන්න වෙලා යනවා. එහෙනම් මම මෙතන යටින් ඉඳන් පටන් ගන්නවා ප්‍රශ්නයක් නෑ. ණය හිමියන්ගේ අඩුවීම. එහෙනම් මම මෙතන ලියනවා ණය හිමියන්ගේ ළමයි මොකක්ද මෙතන දාන්නේ අපි අඩුවීම. තලක කරන්න. ණය හිමියෙක් අඩු වෙලා. ඒ කියන්නේ ඔයා ගෙවන්න ඕන ගාණක් අඩු වෙලා කියන ඔයා ගෙවලා. එහෙනම් මුදල් ප්‍රවාහයක් වශයෙන් හොඳ නැහැ. කීයක් හොඳ නැද්ද? 120ක් හොඳ නැහැ. එහෙනම් 120ක් මෙතනින් මොනවා වෙනවද ළමයි? අඩු වෙනවා. මුදල් ප්‍රවාහයක් වශයෙන් හොඳ නැහැ, අඩු වෙනවා. තොගයේ වැඩිවීම. තොගය. අපේ අවසාන තොගය වැඩි වෙලා ළමයි. කටපාඩමේ ගන්න පුළුවන්. වගකීමක් අඩු වුණොත් අඩු වෙනවා. වත්කමක් වැඩි වුණොත් එහෙනම් බලමු කොහොමද කියලා. එහෙම ගත්තොත් ගොඩක් කටපාඩම් කරන්න වෙනවා. එහෙම කටපාඩම් කරන්න එපා ළමයි. තොගය වැඩි වෙලා ළමයි. තොගයක් වැඩි වෙලා කියන්නේ ළමයි මතක තියාගන්න එක්කෝ අපේ තොගය විකිණිලා නැහැ. ඒක නිසා තොගය වැඩි වෙලා. ඊටත් වඩා ලස්සන තර්කයක් තියෙනවා. තොගය වැඩි වෙලා කියන්නේ තොග මිලදී අරගෙන කියලා තර්කයක් තියෙනවා. එතකොට සල්ලි මොකද වෙන්නේ? එළියට යනවා. ඒකත් හොඳ නෑ. මුදල් ප්‍රවාහයක් වශයෙන් 230ක් මොනවාද ළමයි අඩු වෙනවා. ඊළඟට තියෙනවා කාර්යාල උපකරණ මත ෂය 70ක් තියෙනවා. ෂය anu මුදල් ප්‍රවාහයක් නොමැති අයිතමයක්. ඒ ෂය ගිණුම හර ෂය වෙන් කිරීම බෑර. නිකන් හිතා ගන්නකො. ෂය උත්තරය දෙනවා කීයද? 70ක්. මතක තියාගන්න ආදායම් ප්‍රකාශනය අඩු වෙලා තියෙන්නේ නම් මෙතනට වෙද්දි මොන වෙනවද? මේක එකතු වෙනවා. ෂය. මේ ගෙවූ ආදායම දුම චූට්ටක් ගෙවූ ආදායම රුපියල් 20යි. පැහැදිලිව කියනවා මේ ගෙවූ ආදායම රුපියල් 20යි. මුදලින් ගෙවලා පුතේ එහෙනම් සල්ලි එළියට යනවා වරහණක්. කොච්චර ඉස්ද බලන්න. කාර්යාල උපකරණයක් විකිණීමෙන් ඇති වූ අලාභය මුදල් ප්‍රවාහයක් නොමැතියි තමයි. උපකරණ විකිණීමෙන් ඇති වූ අලාභය රුපියල් කීයද ළමයි? 20යිද? 20ක්. අලාභය අඩු වෙනවා. මෙතනට යද්දි මොනවා වෙනවද ළමයි? අර වගේම ලස්සනට එකතු වෙනවා. 20ක් එකතු වෙනවා. දැන් මෙතනට හරිය පරිස්සමයි. ළමයි කරන වැරද්දක්. වර්ෂයේ සඳහා ලාභය කියව ගමන් 750ක් මෙතනට දානවා. දැන් අපි යන්නේ මෙතනට. දැන් මම මෙතන පොඩි දැන් මෙතනින් ගාන ඉවරයි ඈ. මෙතනින් ගාන ඉවරයි. දැන් මෙතන මේ ටිකේ පොඩි වර්කින් එකකට යනවා. ඔයා දන්නවා බදු පෙර ලාභය එකෙන් අඩු කරනවා ආදායම් බදු. එතකොට උත්තරයක් එනවා ළමයි මොකක්ද? බදු පසු ලාභය කියලා උත්තරයක් එනවා. දැන් ළමයි වර්ෂය සඳහා ලාභය. දැන් මේ බදු පසු ලාභයටම තමයි කියන්නේ මොකක්ද? ලාභය කියලා. එහෙනම් මතක තියාගන්න මෙතෙන්ට දාන්නේ අපි බදු පෙර ලාභය. නම් බදු පෙර ලාභය අපිට මෙන්න මේ විදිහට ළමයි හොයාගන්න වෙනවා. පැහැදිලිද? අපි හොයාගමු. එහෙනම් වර්ෂය සඳහා ලාභය එහෙනම් 750 කියලා කියන්නේ ළමයි මොන ලාභයේද? බදු පසු ලාභය 750ක්. ආදායම් බද්ද ගෙවූ ආදායම් බද්ද නෙවෙයි මෙතන දාන්නේ ගෙව්වා හෝ නොගෙව්වා ආදායම් බද්ද වෙන් කිරීම කියලා දෙන ළමයි රුපියල් 50ක් තියෙනවා. එහෙනම් බදු පෙර ලාභය ළමයි කීයද? 800යි. ඒ 800 යනවා මෙතනට. මෙතන උත්තරේ ළමයි 90යි.
මෙතන උත්තරේ 90යි මේ උත්තර ගන්න නැහැ. එකපාර අතනට ගන්න උත්තරයක්. 120 230යි කියන්නේ කීයද? 350ක් අඩු වෙනවා. අටසිය 90යි අඩු වෙනවා 350ක්. 540යි. මෙතන උත්තරේ 20යි. එහෙනම් මෙතන උත්තරේ ළමයි 520යි. අපිට ඕන උත්තරේ වුණා කීයද? 520ක් අපිට ආවා. 520යි. දහරට උත්තරේ අංක 2. 2015 වේල හදා ගන්න ලස්සනට. අපි එනවා ළමයි දැන් 2016 ගානට. හරිද? එතකොට කලින් එකේ ස්ට්‍රක්චර් එක මම තියාගත්තා. ඇයි ඒ? මේ ගානෙත් අහන්නේ ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙහෙම කරලා ශුද්ධ මුදල් ප්‍රවාහය මෙතනක් තියෙනවා මොකක්ද? තොගයේ වැඩිවීම අහින අනිවාර්යයෙන්ම වක්‍ර ක්‍රමයෙන් හදන්න වෙන්නේ. අපි යටි ඉඳන් ගණන් හදනවා. ලේසි වෙන්නත් එක්ක. මොකද්ද කියන්නේ? පහත අයිතමයන්ගේ ශේෂන් වැඩි වෙලාලු. තොගය වැඩි වෙලා 80යි. කලිනුත් කතා කරා. අපේ අවසාන තොගය ළමයි වැඩි වෙලා 80කින් වැඩි වෙලා. 80කින් වැඩි වෙනවා කියන්නේ තොගය වැඩි වෙනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයිනේ. සල්ලි දීලා තොගය මුදල් ප්‍රවාහයක් මේ මුදල් එළියට යනවා 80කින් අඩු වෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ වැඩි වෙලා 120ක්. ඒ කියන්නේ මම නිකන් ලියා ගන්නකො ණය ගැතියෝ ටික අපේ. මොනවාද වැඩි වෙලා 120ක්. ණය ගැතියෝ මේ දැන් පේනවද මේ වත්කමක් වෙනත් අඩු වෙනවා නම් අඩු වෙනවා කියලා හිතනකොට ණය ගැතියෝ වැඩි වෙලා. ඒ කියන්නේ ණය ගැතියෝ මට සල්ලි දීලා නැහැ. මම ණයට විකුණලා තියෙන්නේ. 120 එකේ මොකද වෙන්නේ? මගේ මුදල් ප්‍රවාහය ශක්තිමත් වෙන්නේ අඩු වෙනවා. වෙළඳ ගෙවි යුතු දෑ වැඩි වෙලා 130කින්. ණය හිමියෝ වැඩි වෙලා ගියකින්ද 130කින්. ණය හිමියෝ වැඩි වෙලා කඩේ ණයට කන එකෙක් නම් කඩේ පොත දැන් වැඩි වෙලා. ඒ කියන්නේ කාලම තියෙන ණයට මුදල් ප්‍රවාහයක් වශයෙන් හොඳද නැද්ද? හොඳයි 130ක්. වර්ෂය තුල ගෙවූ ආදායම බදු රුපියල් 50යි. ගෙවූ ආදායම බදු දීලා තියෙන කීයද? රුපියල් 50ක්. පැහැදිලිව කියන සල්ලි ගෙවලා 50ක් එනම් 50ක් අඩු වෙනවා. හරිද? හරි. ඊළඟට තියෙන උඩට සීන් එක. මෙතනත් දීලා දෙනවා වර්ෂය සඳහා ලාභය අනම්මනම් කේස් වගේක්. එහෙනම් මම චුට්ටක් මේක මට නිකන් පැටලි සහගත නිසා මම මේක නිකන් වෙනම හදා ගන්නවා. කොහමද? විකුණුම් අඩු කරා විකුණුම් පිරිවැය උත්තරයක් එනවා ළමයි දල ලාභය. ඕකට එකතු කරනවා ආදායම් නේද? ආදායම් අඩු කරනවා ළමයි ඔයගෙන් වියදම් ටික. දැන් මේකේ දල ලාභය දීලා 280ක් කියලා. කෙලින්ම දල ලාභය දීලා 280යි. දල ලාභය නෙවෙයි එතන බදු පෙර ලාභය යන්නේ. වියදම් වියදම් වල කියනවා ෂය 20යිලු. එනවා මෙහෙම ලියන්න. ෂය 20යිලු. ඒ ගමන්ම ලියා ගන්න මුදල් ප්‍රවාහ ක්‍රමයේ තමයි ෂය ටික 20යි. ෂය. දැන් දන්නවා ෂය එකතු වෙනවා. ඊළඟට ළමයි දීලා තියෙනවා කාර්යාල උපකරණ විකුණුම් මත අලාභය 10000යි. කාර්යාල උපකරණ අලාභය 10000යි. අලාභයක් නා මෙතන එන එකත් එකතු වෙනවා. අලාභය 10000යි. ඔක්කොම එකතුව 100ක් තියෙනවා. එහෙනම් මෙතන වෙනත් ඒවා ඇති කීයද? 70ක්. කොහොම හරි කමක් නෑ ඔක්කොම එකතුව 100යි. මේන්න තියෙනවා එහෙනම් 180ක් උත්තරයක් එනවා. මේකේද මෙන්න මේකට අපි කියනවා කවුරු කියලා දෙනවා
බදු පෙර ලාභයයි. හරිනේ? බදු පෙර ලාභය කීයද? ඔන්න අපිට ආව කීයද? 180ක්. එහෙනම් බදු පෙර ලාභය 180යි. කාල පරිච්ඡේදය දාලා දැම්මද දෙන්න ගෙව්වා දැන් බද්ද ඕන එක දීලා තිබ්බ 50ක් කියලා. වර්ෂිලාවේ 100ක් කියන එක ප්‍රශ්නයක් නෑ. එහෙනම් බලමු උත්තරේ ගන්න. 30යි. මෙතන 70යි. ඍණ 70ක්. 130 ගේම ධන 10යි 80න් 70යි. රයිට්. 30න් ඍණ 40යි 140යි. 30න් 40ක් ගාම ඍණ 40යි. නැත්තම් ඔව් 40යි 70න් 30ක් ගාම ඍණ 40යි 140යි. එහෙන් අඩු කරනවා ළමයි කීයද 50ක්. උත්තර වෙනවා කීයද 90ක්. මෙහෙම කටයුතුන බිහෝ ශුද්ධ මුදල් ප්‍රවාහ රුපියල් කීයද 90යි. 16ට උත්තර අංක කීයද? උත්තරය අංක 2. 16ට උත්තරය අංක 2. රයිට්. හදාගන්න ලස්සනට. දැන් එනවා 2017 ගානට. 2017 MCQ 18. ඒකෙත් 18 එකම බලන්න එකම පැටර්න් එකට යන්න වැඩි. ඒකෙත් බලන්න තියෙනවා මම ඉක්මනට හදාගෙන යනවා ඔයගොල්ලන්ට තේරෙනවා දැන් වැඩේ. යටින් ඉඳන් හදනවා. තොගය 600 තිබ්බ එක 900ක් වෙලා. එහෙනම් තොගය මොන වෙලාවද ළමයි? තොගය වැඩි වෙලා. අර 600 ඒක දීලා දෙපැත්තට. දෙකකට 600 තිබ්බ එක 900ක් වෙලා. තොගය වැඩි වෙලා 300කින් දැන් දන්නවා හොඳ නැහැ. වෙළඳ ගෙවිය යුතු දෑ. ඒ කියන්නේ ණය ගැතියෝ 200 තිබ්බ එක 400ක් වෙලා. වැඩි වෙලා 200කින් ණය මුකුද වෙළඳ ගෙවිය යුතු දෑ. ඒ කියන්නේ ණය හිමියෝ වගේ. වැඩි වෙලා ණය හිමියෝ වැඩි වෙලා කියන්නේ හොඳයි. එකතු වෙනවා කීයද 200ක්. ඒක හරි. ඊළඟට අයභාරය 8000යි. විකුණුම් 8000යි. විකුණුම් පිරිවැය දීලා දෙනවා කීයක්ද ළමයි? 2000ක්. දල ලාභය 6000යි. ආදායම් මුකුත් නැහැ. බලන්න කොච්චර ලේසිද කියලා. මෙහෙයුම් වියදම් ෂය 1000ක් ඇතුළුව 3000යි. ෂය 1000යි. එහෙනම් අනිත් ඒවා 2000ක් තියෙනවා. ඔක්කොම මෙහෙයුම් වියදම් 3000යි. එහෙනම් බදු පෙර ලාභය කීයක් වෙනවද ළමයි? 3000ක් වෙනවා. ඒතකොට ෂය 1000 අමතක කරන්න එපා. මෙතන ෂය කලින් ගාන එකමයි එකතු වෙනවා කීයද ළමයි? 1000ක්. බදු පෙර ලාභය හොයාගත්තේ කීයද ළමයි? 3000ක්. අර බදු නිදහස් මොකද්ද කාලේ? එහෙනම් බද්දක් මුකුත් නැහැ. එකතු කරලා ගමු. ෂය මෙතන තියෙනවා 1000ක්. මෙතන තියෙනවා ඍණ 100ක්. 4000න් 100ක් ගියහම 3900යි. මෙතනට මේවා මුකුත් නැහැ. එහෙනම් මෙතන උත්තරේ කියලා ළමයි 3900යි අපේ උත්තරය. කොච්චර ලේසිද බලන්න. 18ට උත්තරේ 3. 18ට උත්තරේ ළමයි කීයද? 3. දැන් එන ළමයි 2018 MCQ 20. දැන් 20 කියවද්දී ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕන දීලා තියෙන ළමයි මුදල් පොතක්. එහෙනම් ළමයි ඔයගොල්ලන්ට තේරෙනවා මුදල් ලැබීම් සහ ගෙවීම් විතරයි තියෙන්නේ. මෙතන ලාභයක් දීලා නැහැ. කාරක ප්‍රාග්ධන වෙනස් වීම දීලා නැහැ. ෂය නැහැ. මෙතන තියෙන මුදල් ප්‍රවාහයක් ඇතම විතරයි. එහෙනම් ළමයි දැන් මතක තියාගන්න. එහෙනම් ගානක මුදල් ප්‍රවාහයක් ඇති අයතම විතරක් තියෙනවා. ඒ කියන්නේ මුදල් ලැබීම් සහ ගෙවීම් විතරක් දීලා තිනවා නම් ඒ ගාන අපිට අනිවාර්යයෙන්ම හදන්න වෙන්නේ මේ විදියට වක්‍ර ක්‍රමයට නෙමෙයි හදන්න ළමයි. මොන ක්‍රමයටද? ඍජු ක්‍රමයට හදන්න වෙන්නේ. එහෙනම්
දෙදස් 18 ගාන අපි හදන්නේ ළමයි වක්‍ර ක්‍රමයට නෙමෙයි අපි හදන්නේ මේක මොන ක්‍රමයටද ඍජු ක්‍රමයට. එතකොට මේ බදු පෙරලාභය කියන උත්තර මොනවා වෙනවද? ඔක්කොම මැකිලා යනවා. එහෙනම් අපේ ස්ට්‍රක්චර් එක බිල්ඩ් කරනවා මේ ඔක්කොම මොනවා කරනවද අපි මකලා දානවා. හැබැයි මේ ටික තියෙනවා. මෙහෙම කඩලමි මුදල් ප්‍රවාහය අර ටිකම තියෙනවා. අපි ඒ ටික ස්ට්‍රක්චර්ස් එක. එතකොට මේවා මුකුත් ඕන වෙන්නේ නැහැ. එතන විකුණු මනම් මුකුත් නැහැ. කෙලින්ම තියෙන්නේ මුදල් ප්‍රවාහයක් ඇතුළේ ඉදම ටික විතරයි. දැන් ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් ඍජු ක්‍රමයේ ආකෘතිය මොකක්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් ඒ ටික මෙහෙම වෙනවා. ඊට පස්සේ ඒකේ උත්තරය තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් බිහිවූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ඒකෙන් අඩු මෙච්චරයි සරලයි. දැන් අපිට දීලා තියෙනවා මෙහෙයුම් ක්‍රියාකාරකම්. දැන් අවස්ථාවන් කිහිපයක් දීලා තියෙනවා. දැන් අපිට ඕනේ මේක මෙහෙයුම්ද මූල්‍යද ආයෝජනද කියලා හඳුනාගන්න මෙහෙයුම් ක්‍රියාකාරකම් නේ අහන්නේ. එහෙනම් මෙහෙයුම් ක්‍රියාකාරකම්ට විතරක් මෙතනට දාන්න ඕනේ. පුතේ මොනවද මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ? අත්පිට විකුණුම්, අත්පිට ගැනුම්, ණය ගැති ලැබීම්, ණය හිමි ගෙවීම, සියලුම වියදම් ගෙවීම. අපි සලසනවා මොකක් කියලාද? මෙහෙයුම් ක්‍රියාකාරකමක් කියලා. බැංකු ණය. ඊට පස්සේ ඒත් එක්කම තව මොනවද ළමයි? ගැනිලි, ලාභාංශ ගෙවීම, බැංකු ණය ගෙවීම, බැංකු ණය ගැනීම මේ සියල්ලම වගකීම් සහ හිමිකම් ආශ්‍රිතේ. ඒවා යන්නේ ළමයි මූල්‍ය ක්‍රියාකාරකම්. දිගුකාලීන වත්කම් අත්පත් කර ගැනීම සහ විකිණීම, ස්ථාවර තැන්පතු සහ දිගුකාලීන වත්කම්, ඉඩමක්, ගොඩනැගිල්ලක්, මෝටර රථයක්, ඒ සියල්ලම ආයෝජන ක්‍රියාකාරී. එහෙනම් මෙතනදී අපිට වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ මොනවද මෙහෙයුම් කටයුතු වලින් කියලා. පළවෙනි එක දීලා තියෙනවා විකුණුම් 850යි මුදල් ලැබිලා. එහෙනම් අපි කියනවා මෙතන අත්පිට විකුණුම්. අත්පිට විකුණුම් කීයද ළමයි? 850යි. ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙලා 550ක්. ණයගැති ලැබීම් 550යි. ණයගැති ලැබීම් 550යි. ලාභාංශ ආදායම මුදල් ප්‍රවාහයක්. ඒක මෙහෙයුම් ක්‍රියාකාරකමක් නෙමෙයි. ලාභාංශ ආදායමක් හම්බ වෙනවා. ඒක යන්නේ ආයෝජන ක්‍රියාකාරකම යටතේ. බැංකු ණයක් අරගෙන තියෙනවා. බැංකු ණය යන්නේ මූල්‍ය ක්‍රියාකාරකම යටතේ. ණය හිමියන්ට ගෙවලා 720ක් ගන්න. 720ක් ගෙවලා සල්ලි මොන වෙනවද ළමයි අඩු වෙනවා. ඕල්ලයා ණය හිමි ගෙවීම කියලා 720ක් අඩු වෙනවා. කුලී වියදම් ගෙවලා 40ක්. කොහොම හරි කුලී වියදමක් ගෙවලා 40ක් සල්ලි අඩු වෙනවා. බැර පැත්ත කෙනෙක් කොහොමත් අඩු වෙනවා. බෙදා හැරීමේ වියදම් කරලා 180ක් අඩු වෙනවා සල්ලි. පරිපාලන වියදම් කරලා 270ක් සල්ලි වුණාද අඩු වෙනවා. මෝටර රථයක් අරගෙන ළමයි 560ක්. මෝටර රථයක් යන ළමයි මුදල් ප්‍රවාහයක් ඇති අයිතමයක්. ඒක ඇවිල්ලා ආයෝජන ක්‍රියාකාරකම් මෙහෙයුම් ක්‍රියාකාරකම්. මේ ආදායම් බදු ගෙවලා ළමයි කීයද? 125ක්. ගෙවුව ආදායම් බදු 125. එන ළමයි අටසිය 50ක් එකතු වෙනවා 550ක් එකතු වෙනවා. එතකම සයන්ටිෆික් කැලෙන් ගාසිරි පරිස්සම් වෙන්න අඩු කරනවා 720ක් අඩු කරනවා 40ක් 180ක් ඒක 270ක්. අපිට උත්තරයක් ළමයි 195ක් කියනවා. ඒකෙන් අපි අඩු කරනවා 125ක්. අපිට උත්තරයක් එනවා 65ක්. අමෙන් එනවා මෙහෙම කටයුතු බිහි වූ ශුද්ධ මුදල් ප්‍රවාහය රුපියල් කීයද? 65යි. 18ට උත්තරේ 20ට උත්තරේ අංක 1. 20ට උත්තරේ අංක 1. හදාගන්න ලස්සනට.